සාදු සාදු සාදු. සදහවත්නි, එහෙමනම් අපි හැමදෙනාම සදහ සිතින් තැම්පත්ව අපේ සිත කය වචන යන තුන්දොර සංවර කරගෙන මෙතෙන් සිට පුරා හෝරාවක් ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම් වෙමු. සදහම් මසන්නට පෙර ආතුව පළමු කොට උතුම් වූ තිසරණ සහිත පංචශීලීය සමාදන් වන්නට සාතුනාතනන්වා දෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුභච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බිරේව සමාසේත
සබ්හි කුම්භේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝතින පාපියෝති. සදහවත් කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි සෑම හිතසුව පිණිස මුළු ලොවටම ධර්මය sannivedanaya කරන ජාතිය බොදු නාලිකාව බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විහිදුවා හරින සජීවී සූත්‍ර ධර්ම දේශනාවයි මේ පින්වත් කොයි කවුරුත් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පාලිත ජයසේකර මැතිතුමන්, එවැගේම දරුවන්, මුණුපුරු මිනිපිරියන්, ඥාති හිතයිශීන් කොයි කවුරුත් එකට එකතු කරගෙන සදහැ සිතින් බොහෝ දෙනෙකුට ධර්මඥානය ලබා දීමේ අරමුණින් බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළ ධර්ම දානමය පින්කම සම්පූර්ණ කළ යුතුයි කියන වටිනා උතුම් අදහස හිතේ ඇති කරගෙන සම්බෝධි විහාරස්ථානයට පැමිණිලා මේ සජීවී ධර්මානුශාසනාවේ බැතිබර දායකත්වය අරගෙන මේ උතුම් පින්කම සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක් අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අන්තර්ගත වෙන්නේ ත්‍රිපිටකය තුල. ත්‍රිපිටකය කියලා කියන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධම්ම පිටකය. මේ ත්‍රිපිටකය පිළිබඳව කල්පනා කරනකොට 84000ක් ධර්මස්කන්ධය අන්තර්ගත වෙලා පවතිනවා. 84000ක් ධර්මස්කන්ධය එහෙම නැත්නම් මේ ත්‍රිපිටකය තුල අන්තර්ගත දේශනා ප්‍රධාන වශයෙන් මේ දේශනා අතරේ අඩංගු වන ධර්ම කාරණා කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. ඒ තමයි බුද්ධ භාෂිත, ශ්‍රාවක භාෂිත, ඉසි භාෂිත සහ දේව භාෂිත. බුද්ධ භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කරපු ධර්ම දේශනා. ශ්‍රාවක භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය දේශනා කරපු ධර්ම කාරණා. ඉසි භාෂිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් ඉස්සල්ලා ප්‍රඥාවන්ත, භාවනාවෙන් හිත දියුණු කරගත්ත උත්තම චරිත විසින් ප්‍රකාශ කරපු කාරණා. දේව භාෂිත කියලා කියන්නේ දෙවිවරුන්ගේ අදහස්. එතකොට මෙන්න මේ කාරණාවන් සමන්විත ධර්ම ග්‍රන්ථයන් තමයි ත්‍රිපිටකයේ පුරාම අන්තර්ගතව තිබෙන්නේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් එතකොට ශ්‍රාවක භාෂිත, ඉසි භාෂිත, දේව භාෂිත කාරණා කොහොමද මේ ත්‍රිපිටකයට ඇතුළත් වුනේ? පින්වත්නි, ඒ ත්‍රිපිටකය තුලට නැත්තම් 84000ක් ධර්මස්කන්ධය තුලට ඒ ශ්‍රාවක භාෂිත, ඉසි භාෂිත සහ දේව භාෂිත ධර්මකාරණා අඩංගු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් යුක්තව. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ විසින්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රාවක මහා සංඝරත්නයත් ධර්මයේ දේශනා කරලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, ඒ වගේ ශ්‍රාවකයන් වහන්සේලාත් බණ කියලා තියෙනවා. ඒ ධර්ම කාරණා බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබුණාම බුදුහාමුදුරුවෝ එය එසේමයි කියලා අනුමත කරලා තියෙනවා.
ඒක හරි. ඒ වගේම තමයි ඉසි භාෂිත පැරණි හිත දියුණු කරගත්ත උදවිය කියපු කාරණා සමහරක් වෙලාවට බුදුරජාණන් වහන්සේ වෙතට ඇවිල්ලා මෙන්න මෙහෙම කාරණාවක් කියලා තියෙනවා. පැරණන්ගේ මෙන්න මෙහෙම අදහසක් තිබිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළාම බුදුහාමුදුරෝ ඒවා නිවැරදි නම් ඒවා හරි කියලා අනුමත කරලා තියෙනවා. ඒවා වැරදි නම් බුදුරජාණන් වහන්සේ ඒ කාරණා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට නිවැරදි කියලා අනුමත කරපු කාරණාත් මේ ත්‍රිපිටකය තුල අන්තර්ගතව පවතිනවා. ඒ වගේම තමයි දෙවිවරු. බුදුරජාණන් වහන්සේත් සමග දෙවිවරු ධර්ම සංවාදයේ යෙදিলা තියෙනවා. දෙවිවරුන්ට හටගත් අදහස් බුදුහාමුදුරන්ට ඇවිල්ලා ප්‍රකාශ කරලා තියෙනවද නැද්ද? අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. දැන් අර අච්චින්ති සූත්‍රය ගත්තාම එක දෙවි කෙනෙකුට නිවි හැනහිල්ල ඉන්නකොට ඇතිවෙච්ච අදහසක් බුදුහාමුදුරන්ට ඇවිල්ලා ප්‍රකාශ කරනවා. මේ දෙවියන්ට ඇතිවෙන අදහසක් රාත්‍රියක් එනවා දවසක් ඉවර වෙනවා ටිකෙන් ටික වයසට විනාශයට මරණයට කිට්ටු වෙනවා. යම්කිසි කෙනෙක් මරණය පිළිබඳව බියක් ඇති කරගන්නවා නම් ඒ කෙනා සැප පිණිස පින් කරනවා. ඒකේ ගාථාව තමයි ඔයත් නිතර ධර්ම දේශනාවලදී අහලා තියෙනවා. අච්චින්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානුපුබ්බං ජහන්ති ඒතම් භයම් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛවහනී කියලා. මේ දෙවියන්ට හටගත්ත අදහස දෙවියෝ කල්පනා කරනවා නිවැරදිද කියලා දැනගන්න බුදුහාමුදුරුව මුණ ගැහෙන්න යන්න ඕන. දෙවියෝ මේ තමන්ට ඇතිවෙච්ච අදහස බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා බුදුහාමුදුරුවනේ නිවි හැනහිල්ල ඉන්නකොට මට මෙන්න මෙහෙම අදහසක් පහළ වුණා කියලා ඒ අදහස ප්‍රකාශ කරනවා. ඒ අදහස නිවැරදි නම් බුදුරජාණන් වහන්සේ නිවැරදි කියනවා, වැරදි නම් වැරදි කියනවා, වෙනස් කරන්න ඕන තැන් තියෙනවා නම් වෙනස් කරලා දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අර දෙවියන් ප්‍රකාශ කරපු ගාථාව වෙනස් කළා. දැන් දෙවියෝ මොකද්ද කියන්නේ? අච්චින්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානුපුබ්බං ජහන්ති ඒතම් භයම් මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛා වහානි. දැන් දෙවියන්ගේ අන්තිම වාක්‍ය මොකද්ද? පුඤ්ඤානි කෛරාත සුඛා වහානි. බුදුරජාණන් වහන්සේ මොකද්ද ප්‍රකාශ කළේ? අච්චින්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානුපුබ්බං ජහන්ති ඒතම් භයම් මරණේ පෙක්ඛමානෝ. දෙවියෝ කිව්වේ පුඤ්ඤානි කෛරාත සුඛා වහානිනේ. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා ලෝකා මිසම් පජහේ සම්තිපෙක්කෝ. රාත්‍රියක් ඇවිල්ලා දවස ගෙවෙනවා කියලා ඔබ කියපු එක ඇත්ත. අන්න අනුමත කළා. වයෝ ගුණානුපුබ්බං ජහන්ති වයසට විනාශයට මරණයට කිට්ටු වෙනවා කියලා ඔබ කිව්ව එකත් නිවැරදි, අනුමත කළා. ඒතම් භයම් මරණේ පෙක්ඛමානෝ කවුරු හරි මරණය පිළිබඳව බියක් ඇති කරගන්නවා නම් පුඤ්ඤානි කෛරාත සුඛාවානී කියලා දෙවියෝ කියපු කාරණා බුදුහාඳුරු වෙනස් කළා. ලෝකාමිසම් පජහේ සම්තිපෙක්ඛෝ. මරණය පිළිබඳව බියක් ඇති කරගත්ත කෙනා සැප පිණිස පින් කරනවා නෙවෙයි, උපදින්න හේතු වන තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. දැන් බුදුහාමුදුරුවෝ තමයි ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ කියලා අර දෙවියන්ගේ අදහස නිවැරදි කරලා පැහැදිලි කළේ. එතකොට ඒ විදියට විවිධ ධර්මකාරණා බුදුරජාණන් වහන්සේ වෙතට ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම කියනවා කියලා කියනකොට ඒවා නිවැරදි නම් එය නිවැරදි කියලා අනුමත කරපු තැන්, වැරදි නම් ප්‍රතික්ෂේප කරපු, ඒ වගේම වැරදි හදලා දේශනා කරපු තැන් තිබෙනවා. ඒ නිසා තමයි පින්වත්නි මේ ත්‍රිපිටකය තුල මේ කාරණා සියල්ලම ආශ්‍රය කරගෙන බුදුහාමුදුරු අනුමත කරපු 84000ක් ධර්මස්කන්ධේ පවතින්නේ. දැන් ඒකෙදි හොඳට මතක තියාගන්න බුදුහාමුදුරු දේශනා කරපුවා වෙනම, ඊළඟට ඍෂිවරු කියපුවා වෙනම, දෙවිවරු කියපුවා වෙනම, ශ්‍රාවකයෝ කියපු ඒවා වෙනම නෙවෙයි. මේ හැම කාරණාවක්ම බුදුහාමුදුරු අනුමත කරලා තියෙනවා. පෙර
පැවතිච්ච දේවල් සම්බන්ධයෙන් බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා ප්‍රකාශ කළාම බුදුහාමුදුරුවෝ ඒවා සමහර ඒවා අනුමත කරලා තියෙනවා. දැන් පංචශීල ප්‍රතිපදාව ගැන කල්පනා කරනකොට මේ පංචශීල ප්‍රතිපදාව ශිෂ්ට සම්පන්න සමාජයක තිබිය යුතු අංග හැටියට බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සෙල්ලා පැවතිලා තියෙනවා. ඒ කියන්නේ සත්තු මරන්න හොඳ නැහැ, හොරකම් කරන්න හොඳ නැහැ, කාමයන්හි වරදව හැසිරෙන එක හොඳ නැහැ, බොරු කියන එක හොඳ නැහැ, සුරාව පානය කරන එක හොඳ නැහැ කියලා ශිෂ්ට සම්පන්න සාධු චර්යාව අගය කරන සමාජයක කතාබහක් ගෙනෙන කාරණාවක් බවට පත් වෙලා තිබුණා. බුදුහාමුදුරුවෝ එය වඩාත් පැහැදිලි කරලා අපට දේශනා කළා. එතකොට පින්වත්නි මේ ත්‍රිපිටකයේ පුරාම මෙන්න මේ විදියට කාරණා විහිදෙනවා. ඉතින් අද ධර්මානුශාසනාව සඳහා තෝරාගත් සූත්‍ර දේශනාවත් සංයුත්ත නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි සිව සූත්‍රය. සූත්‍ර දේශනාවේ නම සිව සූත්‍රය. සිව කියන දෙවි කෙනෙක් තමන්ට පහළ වෙච්ච, තමන්ට ඇති වෙච්ච වටිනා අදහස් කිහිපයක් බුදුරජාණන් වහන්සේට ගාථා හැටියට දේශනා කරලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ පැහැදිලි කිරීම බුදුහාමුදුරුවෝ අනුමත කරලා ඒට තවත් ගාථාවක් එකතු කරලා අනුමත කළ සූත්‍ර දේශනාවක් තමයි මේ සිව කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ කොහෙදද? සවැත් නුවර ජේතවනාරාමේදී, දෙව්රම් වෙහෙරෙදී. දැන් පින්වත්නි, ජේතවනාරාමය කියලා කියන්නේ, දෙව්රම් වෙහෙර කියලා කියන්නේ එක තැනක්ද නැත්නම් එක තැනක තැන් දෙකක්ද? පින්වත්නි, ජේතවනාරාමය කියලා කියන්නේ දෙව්රම් වෙහෙරට නෙවෙයි, දෙව්රම් වෙහෙර කියලා කියන්නේ ජේතවනාරාමයට නෙවෙයි. ජේතවනාරාමයේ ඇතුලේ තියෙන කොටසක් තමයි දෙව්රම් වෙහෙර කියලා කියන්නේ. දැන් අනේ පිටිසිටුතුමා ජේතවනාරාමයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. දැන් සමහරු හිතන්නේ ජේතවනාරාමයට කියන සිංහල නම තමයි දෙව්රම් වෙහෙර. එහෙම නෙවෙයි. ජේතවනාරාමය බුදුහාමුදුරුවන්ට පූජා කළා. මේ ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ වැඩ හිටපු ගන්ධ කුටියට තමයි දෙව්රම් වෙහෙර කියලා කියන්නේ. ওই ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි ධම්සභා මණ්ඩපය. අනිත් තැන තමයි දෙව්රම් වෙහෙර. ධම්සභා මණ්ඩපයේදී ධර්මය දේශනා කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට. හැබැයි දැන් දෙවිවරු බුදුරජාණන් වහන්සේත් සමග ධර්ම සංවාදයේට එන්නේ මිනිස්සු එන වෙලාවට නෙවෙයි, රාත්‍රී කාලේ. එතකොට රාත්‍රී කාලයේදී බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයට වඩින්නේ නැහැ. ධම්සභා මණ්ඩපේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ධර්මයේ දේශනා කළාට රාත්‍රී කාලයේ බුදුහාමුදුරුවොත් එක්ක ධර්ම සංවාදයේ යෙදෙන්න ආපු දෙවිවරු පැමිණියේ දෙව්රම් වෙහෙරට. එතකොට දෙව්රම් වෙහෙර කියලා කියන්නේ ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සුගන්ධ කුටියට. එය සුගන්ධ කුටිය බොහොම සුවඳවත්, සඳුන් ලීයෙන් නිර්මාණය කරලා තිබුණේ බොහොම ලස්සනයි. ඉතින් මේ ලස්සන දකින්නකොට මිනිස්සු ප්‍රකාශ කළා මේක දිව්‍ය ලෝකයක් වගේ. දිව්‍ය රම්‍ය විහාරය කියලා තමයි මිනිස්සු හැඳින්වුවේ. ඒ තරම් බොහොම ප්‍රසන්න, පිරිසිදු, අලංකෘත, මනස පිවිතුරු කරන දර්ශනයක් තමයි මේ ගන්ධ කුටියේ බුදුහාමුදුරු වැඩ හිටපු කුටියේ තිබුණේ. බුදුහාමුදුරු වගේම පිරිසිදුයි. ඉන්න තැන දකින්නකොට එතන ඉන්නේ කොයි වගේ චරිතයක්ද කියන එක අපට දකින්න ලැබෙනවද නැද්ද? ලැබෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ගන්ධ කුටිය දකින්නකොට බුදුහාමුදුරු පිළිබඳවත් අදහසක් ඇති කරගන්න පුළුවන්. අර කවියකුත් තියෙන්නේ 90 ලගිනා තැන දත හැකි වේ සතා ගැන
ඔබ හිඳින්න සැතපෙන තැනින් දත හැකි වේය ඔබ ගැන කියලා. ඒ කියන්නේ මේ ලගින තැන බලනකොට කියන්න පුළුවන් මේ තැන මොන වගේ සතෙක්ද ලගින්නේ කියලා. අන්න ඒ වගේ පින්වත්නි ඔබ හිඳින්න සැතපෙන. දැන් කල්පනා කරලා බලන්න. ඔබ හිඳින ඒ කියන්නේ ඉන්න සැතපෙන නිදාගන්න තැනින් දත හැකි වේය ඔබ ගැන. අන්න ඒ තැන් ටික බලනකොට ඔබ කොයි වගේ කෙනෙක්ද කියන එක වටහා ගන්න පුළුවන්. ඉතින් ගන්ධ කුටිය බොහොම පිරිසිදුයි ලස්සනයි. සුවඳවත්. ඒ නිසා මිනිස්සු මොකද්ද කිව්වේ? දිව්‍ය රම්‍ය විහාරය. ඒ දිව්‍ය රම්‍ය විහාරය තමයි දෙව්රම් වෙහෙර කියලා අපි හඳුන්වන්නේ. එතකොට ජේතවනාරාමයේ ඇතුලේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කුටියට තමයි දෙව්රම් වෙහෙර කියලා කියන්නේ. එතකොට ජේතවනාරාමයේ දෙව්රම් වෙහෙරදී තමයි මේ සිව කියන දෙවියන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මෙන්න මේ ගාථාවන් දේශනා කරන්නේ ප්‍රකාශ කරන්නේ. මොකක්ද මේ දෙවියෝ බුදුහාමුදුරන්ට ප්‍රකාශ කළේ? දෙවියෝ බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා සබ්බි රේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති නපාපියෝ. සබ්බි රේව සමාසේත යම් කිසි පුද්ගලයෙක් සත්පුරුෂ කල්යාණ ගුණ ඇති චරිතයක් එක්ක පුද්ගලයන් එක්ක සමාස වෙනවා නම් ඒ කියන්නේ එකතු වෙනවා නම් කල්යාණ ගුණ තියෙන හොඳ මිනිස්සුත් එක්ක එකතු වෙනවා නම් සබ්බි කුබ්බේත සන්තවං එවැනි කල්යාණ මිත්‍රයෝම ආශ්‍රය කරමින් ජීවිතය ගෙවනවා නම් සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති නපාපියෝ. අන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ඒ වටිනා ඇසුර මුල් කරගෙන ඒ කෙනා පවෙන් මිදුණු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා මේ දෙවියෝ ප්‍රකාශ කරනවා. එතකොට කල්යාණ ගුණ ඇති සත්පුරුෂයා ආශ්‍රය කරන පුද්ගලයා පවෙන් වැළකුණු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට මේ දෙවියෝ බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය පඤ්ඤා ලබ්භති නාඤ්ඤතෝ. කල්යාණ ගුණ ඇති සත්පුරුෂ උතුමන් ආශ්‍රය කිරීම තරම් ප්‍රඥාව ලැබෙන තවත් අන් මාර්ගයක් ඇත්තේ නැහැ. එතකොට ප්‍රඥාව තමන්ගේ හිත තුළ පෝෂණය කරගන්න ඕන නම් වෙන මගක් නැහැ. මොකක්ද තියෙන මග? කල්යාණ ගුණ ඇති සත්පුරුෂයෝ ආශ්‍රය කරන්න. කල්යාණ ගුණ ඇති සත්පුරුෂයෝ ආශ්‍රය කිරීමෙන් තොරව ප්‍රඥාවක් පෝෂණය වීමක් කරගන්න හම්බෙන්නේ නැහැ. දැන් බලන්න පින්වත්නි, අපවත් වී වදාළ අතිපූජනීය අපේ දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවෝ අපි හැම කෙනෙකුටම හැම සිත සුව පිණිස කොයි කාගෙත් හිත සුවපත් කිරීම උදෙසා මේ බුදු බණම සංනිවේදනය කරන බෞද්ධයා මාධ්‍යජාලය විවෘත කරලා බිහි කරවලා කල්යාණ මිත්‍රයෙක් බවට පත් වුණා. ඒ කල්යාණ මිත්‍රත්වය නිසා තමයි අද ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඔබ බෞද්ධ මාධ්‍යජාලයේ වැනි ධර්මය සංනිවේදනය කරන මාධ්‍ය කල්යාණ මිත්‍රයෙක් බවට පත් කරගෙන ඇසුරු කරන නිසා තමයි ඔබ බොහෝ සූත්‍ර දේශනා මේ වෙනකොට අහලා තියෙනවා නම් ධර්මඥානයක් තමන්ගේ හිත තුළ පෝෂණය කරලා තියෙනවා නම් ඒ සඳහා ප්‍රධාන හේතුව බවට පත් උනේ. දැන් බලන්න පින්වත්නි, අපි මොකක් හරි සූත්‍රයක් බණකට කිව්වොතින් දැන් ඔබට මේ සූත්‍රය අහලා තියෙනවා කියන හුරුවක් හෝ එනවද නැද්ද?
එනවා. මොකද ඒ තරමටම ධර්මයේ විහිදිලා තිබෙනවා. ඔබ ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා. එතකොට ප්‍රඥාව ඇති කරගන්න ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට පුළුවන්කම ලැබුණේ මේ කලන මිතුරු මාධ්‍ය ආශ්‍රය කරපු නිසා. ඒ වගේම තමයි මේ රටේ ඉන්න ලෝකයේ ඉන්න බුදුබණ අහන්න කැමති උදවියට බුදුබණ අහන්න ඉඩකඩ සලස්වා දෙමින් මේ ගුවන් කාලය තුල නිකං මේවා ප්‍රචාරය කරන්න විකාශනය කරන්න ධර්ම දේශනා පවත්වන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහා ලොකු වියදමක් යනවා. එතකොට ආරම්භ කරපු දවසේ ඉඳලා මේ දක්වාම දායක දායිකාවෝ අන් අයට කල්යාණ මිත්‍රත්වයේ දෑත් දිගු කළ නිසා තමයි මේ ධර්ම දේශනාවන්හි දායකත්වය දරමින් ඔබ පවා මේ බොහෝ දෙනෙකුට බුදුබණ අහන්නට ඉඩකඩ සලස්වලා දෙන්නේ. එතකොට ප්‍රඥාව දියුණු කිරීම සඳහා කල්යාණ මිත්‍රත්වය සත්පුරුෂයාගේ ආශ්‍රය හැර අන්මගක් ඇත්තේ නැහැ. ඔබ ප්‍රඥාවන්ත ගමනක් යනවා නම් ඒකේ රහස මොකක්ද? සත්පුරුෂ ආශ්‍රයමයි. සෝතාපට්ටි අංග පිළිබඳව ඔයත් අහලා තියෙනවානේ. ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත්වීම සඳහා හේතු වන ප්‍රධාන කාරණා. දැන් සෝතාපන්න ඵලයට පත්වීමද අමාරු රහත් ඵලයට පත්වීමද? සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන එකද අමාරු රහත් වෙනවා කියන එකද? පින්වත්නි, සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන එක තමයි අමාරු. මොකද සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙකුට සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල ලබා ගැනීම බොහොම ඉක්මනින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. භව 7ක් ඇතුළතදී ස්ථිර වශයෙන්ම ඒ කෙනා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ ඊතුරු ගමන යන්න පුළුවන්කම ලැබෙනවා කියන එකයි. ඒකයි මම කිව්වේ රහත් වෙනවට වඩා අමාරු වැඩක් තමයි එහෙනම් සෝතාපන්න ඵලයට පත් වෙනවයි කියන එක. එතකොට සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන නැත්තටම නැති කරනවා කියන එක. එහෙනම් සංයෝජන වලින් අයින් කරන්න අමාරුම සංයෝජන තුන තමයි එහෙනම් සක්කාය දිට්ඨිය, ඒ කියන්නේ මමය මාගේ කියන දෘෂ්ටිය, විචිකිච්ඡාව බුද්ධ ආදී අටතැන්හි තිබෙන සැකය, සීලබ්බත පරාමාස වැරදි සිල් වෘත. මෙන්න මේ තුන තමයි අයින් කරන්න අමාරු. ඔය තුනෙනොත් සක්කාය දිට්ඨිය තමයි පින්වත්නි අයින් කරන්නම අමාරු සංයෝජනයේ බවට පත් වෙන්නේ. බොහොම අමාරුම කාරණාව සක්කාය දිට්ඨිය අයින් කරන්න. මමය මාගේ කියන දෘෂ්ටි අයින් කරන්න. ඒක අයින් කරලා දාන්න පුළුවන් නම් ඒ කෙනාට ඉතුරු ටික ඉවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා හරියට උලක් කැනිච්ච කෙනෙක් ඒ උල ගලවන්න වීරය කරනවා වගේ, හිසගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ මේ සක්කාය දිට්ඨිය නැති කරන්න මහන්සි ගන්න. මොකද හැම අකුසලයකටම ප්‍රධාන හේතුව වෙන්නේ මොකක්ද? සක්කාය දිට්ඨිය. එතකොට දැන් සෝතාපන්න ඵලයට පත්වීම පිණිස හේතු වන ප්‍රධාන අංගයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවා සප්පුරිස සංසේවෝ. සත්පුරුෂයා ආශ්‍රය කිරීම, කල්යාණ මිත්‍රයන්, යහපත් ගුණධර්ම වලින් යුක්ත සාධු චර්යාවන් අනුව ගමනක යෙදෙන උදවිය ආශ්‍රය කිරීම සෝතාපන්න ඵලයට පත්වීම පිණිස හේතු වන අංගයක්. එහෙනම් සෝවාන් වීමට විතරක් නෙවෙයි, නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටත් බලපාන ප්‍රධාන කාරණාව බවට පත් වෙනවා. සම්බුද්ධ ශාසනයෙන් හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත නේද කියලා ප්‍රකාශ කරපු වෙලාවේදී බුදුහාමුදුරුවෝ මොකද්ද පැහැදිලි කළේ? හරි භාගයක් නෙවෙයි, සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත. එහෙනම් නිවන පිණිස අවශ්‍යම කරන අංශයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව ඇති කර ගන්න නම් ඔබ මොකද කළ යුත්තේ? පළවෙනියටම හොඳ ඇසුරක් හදාගන්න.
ඒ හොඳ ඇසුර යහපත් ඇසුර නිසා තමයි ඔබට නිවන පිණිස හේතු වන නිවන් මඟ ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ දෙවියෝ ප්‍රකාශ කරනවා සත්පුරුෂයා හා සම්බන්ධ වීම, සත්පුරුෂයා නිරතුරුවම ආශ්‍රය කිරීම ඒ කෙනාට පවෙන් වැළකීලා ශ්‍රේෂ්ඨ වෙන්නත්, ඒ වගේම ප්‍රඥාව පෝෂණය කරගන්නත් හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. ඊළඟට පෙන්නනවා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය ශෝක මජ්ජේ නසෝචති. ශෝක කරන තැන ශෝක නොකර ඉන්න හේතු වන සාධකයක් බවට පත් වෙන්නේ සත්පුරුෂ ආශ්‍රය. ශෝකය කියන්නේ දුක. දුක් වෙන තැනක දුක් නොවී ඉන්න නම්, ශෝක කරන තැනක ශෝක නොකර ඉන්න නම් ඔබට බලපාන කාරණාව මොකක්ද වෙන්නේ? සත්පුරුෂ ආශ්‍රය. බලන්න පින්වත්නි, අපි විවිධ හේතුන් නිසා දුක් වෙනවා. විවිධ අවස්ථාවන් වලදී ශෝක කරනවා. මොන වගේ අවස්ථාවන් වලදීද? වයසට යනකොට, තරුණ කාලේ තිබිච්ච ශක්තිය නැති වෙගෙන යනකොට දුකක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ජරාපි දුක්ඛා කියලා කිව්වේ ඒකනේ. එතකොට වයසට යන්න දුක මතුවෙනවා, ශෝකයක් ඇති වෙනවා. අනේ කොච්චර ලස්සනට හිටපු මටද මේ දැන් මෙහෙම වෙලා තියෙන්නේ. හොඳට පෙනිච්ච ඇස් දෙක දැන් මට පේන්නේ නැහැ. හොඳට ඇහුණු කන් දෙක දැන් මට ඇහෙන්නේ නැහැ. හොඳට තිබිච්ච මගේ කෙස් ටික දැන් හැලි යනවා. හොඳට තිබිච්ච හයිය දැන් මට නැහැ. හොඳට තිබිච්ච මගේ මතක ශක්තිය දැන් නැහැ. ඉස්සර කවියක් නිකන් එක සැරේ බැලුවත් මතක හිටිනවා, දැන් පාඩම් කරපු ටිකක් දැන් මතක නැහැ. මේ බණ අහනවා, බණ ඉවර වෙනකොට බණ ටික මතක නැහැ. අනේ මේ මට මොකද උනේ කියලා අර ජරාව ඉදිරියේ මිනිස්සු තැවෙනවද නැද්ද? දුක් වෙනවද නැද්ද? ශෝක කරනවද නැද්ද? බලන්න පින්වත්නි, වයසට යන්න දැන් ඔය අපේ ලංකාවේ තමයි ගොඩක් දුරට අඩු. මේ බුදුබණ විහිදෙන රටවල් වල තමයි ගොඩක්ම අඩු. නැත්නම් පිට රටවල් ගැන එහෙම කල්පනා කරනකොට ගොඩාක් වයසට යන්න මානසික රෝගීන් බවට පත් වෙනවා. බොහෝ විට වෙන්නේ ඒකයි. මොකද හේතුව මේක දරා ගන්න බැරි ශෝකයක්. ඊළඟට රෝග ඇති වෙනකොට විවිධ ලෙඩ තියෙනවානේ. ලෙඩක් හැදුනාම අපි මනසින් වැටෙනවද නැද්ද? වැටෙනවා, දුක් වෙනවා, ශෝක කරනවා. අනේ කොච්චර හොඳට හිටපු මටද මෙහෙම උනේ? මොන තරම් පීඩනයකට ලක් වෙනවද? ඒ වගේම තමයි අප්‍රිය දුෂ්ට නරක මිනිස්සු ආශ්‍රය කරන්න ලැබෙන තැන්වල මිනිස්සු දුකට ශෝකයට පත් වෙනවද නැද්ද? ප්‍රිය වෙච්ච, තමන් වැඩිපුර ආදරය කරපු, බැඳිලා හිටපු තමන්ගේ ජීවිත ගමන සාර්ථක කරන්න උදව්පකාර කරලා තමන් ප්‍රියව හිටපු අය මිය යන තැන අපි ශෝක කරනවද නැද්ද? ඒ වගේම මම කැමති දේවල්, මම ඕන කියලා හිතපු දේවල් මට ලැබෙන්නේ නැති තැන්වලදී මං කොච්චර දුකට ශෝකයට පත් වෙනවද? හැබැයි පින්වත්නි, සත්පුරුෂ ආශ්‍රය කරනවා නම් ඔබ ඔය ශෝක කරන්න වෙන තැන්වලදී ශෝක නොකර ඉන්න පුළුවන්කම ලැබෙනවා. ශෝක කරන්න වෙන තැන්වලදී ශෝක නොකර හිටගන්න ශක්තිය ලබා දෙන කාරණාවක් තමයි සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. බලන්නකො පින්වත්නි, වයසට යනකොට හොඳට ධර්ම මාර්ගය තුල කටයුතු කරලා තියෙනවා නම් වයසට යනකොට ශෝක කරන ජන සමාජයක ශෝක නොකර ඉන්න පුළුවන් හැකියාව වෙනවා. මේක තමයි හැටි. බණ දන්නවා නම්, බණ මෙනෙහි කරලා තියෙනවා නම්, මේක තමයි මේ සංසාර ගමනේ අපට උරුම වෙලා තියෙන්නේ. මේක කර්මයක් නෙවෙයි, මේක උරුමයක් කියලා හිතනවා නම්, ඕක තමයි කාටත් වෙන්නේ කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා නම්, ඒ ධර්මයේ මෙනෙහි කරන්න හිතට ශක්තියක් එනවද නැද්ද? මානසිකව වයසට යනකොට වැටෙන අය අතරේ මනසින් වැටෙන්නේ නැතුව හොඳට වැඩ ටික කරගෙන බණ ටික අහමින් පන්සලට ගිහිල්ලා ඒකල යුතු වතාවත් කරන්න ශක්තියක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒ වගේම වයසට ගිහිල්ලා බලන්න, අමාරු වෙලා එක්තෙන් වෙනකොට උනත් ඔබ සත්පුරුෂයෝ ආශ්‍රය කරලා තියෙනවා නම්
ඔබේ හිත හදන්න මොන තරම් ධර්මයේ ආස්වාදය ඔබට ලැබෙනවද? හාමුදුරුවරු වඩිනවා පිරිත් ටික කියන්න. ඇවිල් ඉවර වෙලා හිත හදන්න මෙන්න මෙහෙමයි මේක තමයි ස්වභාවය. මේවයිදි කම්පා වෙන්න එපා කියලා අර සිහිය නැති වෙගෙන යනකොට ඒ කියන්නේ අවසිහිය මතුවෙනකොට සිහිය නැවත ඇති කරවීමේ හැකියාවක් තියනවද නැද්ද? ඇති වෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි පෞකාරයෝ එහෙම ආශ්‍රය කළොත් මොකද වෙන්නේ? වැටිලා තියෙන හිත තවත් වැටිලාම යනවා. වැටිලා තියෙන හිත තවත් වැටිලාම යනවා. ඉතින් හාමුදුරු නමක් වැඩම කරවගෙන බණ ටිකක් අහන්න ලැබුණොත් මොනතරම් වාසනාවක්ද මොනතරම් වාග්යක්දනේ. ඉතින් ඒ අවස්ථාව ලැබෙන්නේ කාටද? පෞකාරයන්ට හම්බෙන්නේ. පන්සල ඇසුරු කරපු භික්ෂුන් වහන්සේලා ඇසුරු කරපු ඒ ඇත්තන්ට තමයි අර ලාභය ලැබෙන්නේ. එහෙම හිතක් පහළ වෙන්නත් පින්වන්ත පවුලක් වෙන්න එපේ. දරුවන්ට අම්මට පිරිත් ටිකක් කියව ගන්න ඕන, තාත්තට පිරිත් ටිකක් කියව ගන්න ඕන, අසනීපෙන් ඉන්නේ, අමාරු වෙලා ඉන්නේ, එක්තැන් වෙලා ඉන්නේ, හාමුදුරන්ට ගිහලා මතක් කරගෙන හාමුදුරු වැඩම කරවගෙන යන්න ඕන කියන හිත පහළ වෙන්නේ සත්පුරුෂ ආශ්‍රයයක් තිබුණොත් විතරයි. නැත්තම් මොකද වෙන්නේ? එන අය ඇවිල්ලා අපේ ඔලු තියෙන ඔලුවත් විනාශ කරලා යන ස්වභාවයක් නේ තියෙන්නේ නේ. ඒ වගේම තමයි මේ අප්‍රියයත් එක්ක එකතු වෙනකොට ගොඩක් දෙනේ තවත් ඔලු අවුල් කරන එකනේ කරන්නේ. දැන් හොඳ කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරා නම් මේවයේ තිබෙන ස්වභාවය ඔබට පැහැදිලි කරලා දෙනවද නැද්ද? කරලා දෙනවා. දැන් බලන්නකො කෙනෙක් මිය ගියාට පස්සේ අපි වැටෙන්නේ නැද්ද? අපි මනසින් පුදුම විදියට බිඳ වැටෙනවානේ. දැන් මේ වැටෙන මොහොතේදී මෘතදේහය බලන්න ගෙදරට එන හාමුදුරුවෝ ඔබට හයියක් ලබා දෙනවද නැද්ද කියන්න මට. මල ගෙදරට හාමුදුරුවෝ වැඩම කරලා ඔබත් එක්ක කතා කරනකොට ඒ භික්ෂූන් වහන්සේ නමක් ඔබට ඒ වෙලාවේදී විනාඩි දෙක තුනක හරි මේක තමයි తত্ত্বය, අඬන්න එපා, වැළපෙන්න එපා, මේවා මෙහෙම්මමයි කියලා කියනකොට අර වැටිලා තියෙන හිත නැගිටිනවද නැද්ද? එතකොට නැගිටව ගන්න ඔබට ශක්තිය දුන්නේ සත්පුරුෂ ශාස්ත්‍රය නෙවෙයිද? ඒ වගේ අවස්ථා කොච්චර තියෙනවද ජීවිතේ? පාංශුකුල අවස්ථාවේදී අපිට කොච්චර හිතට හයියක් ඇති වෙනවද මේ දේශනා කරන බණ ටික අහනකොට? වැටිලා ඉන්න මොහොතක්. එතකොට පින්වත්නි, ශෝක කරන තැන ශෝක නොකර ඉන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා සත්පුරුෂ ආශ්‍රය කියන එක. නැත්තම් ශෝක කරන තැන ශෝක කර කර අඥාන ලීලාවෙන් කටයුතු කරන්න හේතු වෙනවා අසත්පුරුෂ ආශ්‍රයක් තිබුණොත්. දැන් බලන්න පින්වත්නි, අර අපි නිතරම කියන කතාවක් තමයි මුණ්ඩ රජතුමාගේ කතාව. මුණ්ඩ කියලා රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට හිටියා භාර්යාවක් භද්‍රා කියලා. මුණ්ඩ රජතුමා පුදුම ආදරයක් තිබුණා භද්‍රට. හිතපු නැති වෙලාවක මේ භද්‍රා මිය ගියා. දැන් ප්‍රියවෙච්ච භද්‍රා මිය යාම නිසා මුණ්ඩ කියන රජතුමාට පුදුම ශෝකයක් හිතට ඇති වුණා. කොච්චර ශෝකයක් ඇති වුණාද කියනවා නම් රජතුමාගේ මානසික මට්ටම දුර්වල භාවයටම පත් වුණා. වැටුණා බිමටම. වැටුණු බව පැහැදිලි. රජතුමා මොකද කරන්නේ පින්වත්නි? අමාත්‍යවරයෙක් කැඳවලා මේ ඇමතිතුමාට නියෝග කරනවා, අමාත්‍යතුමනි මම භද්‍රට පුදුම තරම් ආදරයක් තියෙන්නේ. භද්‍රව දකින්න නැතුව මට ජීවත් වෙන්න බෑ. මට මේ භද්‍රගේ මූණ හැමදාම බලන්න ඕන. භද්‍රගේ දේහය වලලන්න බෑ, පුච්චන්න බෑ. බෙහෙත් ඔරුවක දාලා පරිස්සම් කරන්න. බෙහෙත් ඔරුවක දාලා පරිස්සම් කරන්න. වලලන්න බෑ, පුච්චන්න බෑ. අමාත්‍යතුමාට නියෝග දෙනවා. අමාත්‍යතුමා කල්පනා කරනවා මේ වැඩේ කරනවා කියන්නේ රජතුමා මානසිකව හොඳටම වැටිලා ඉන්නේ. මේ විදියට ගියොත් දැන් මේ මානසික වැටිලා ඉන්නේ කවුද? රජ කෙනෙක්. රජ කෙනෙක් මානසිකව වැටෙනවා කියන්නේ තවත් වැටෙන තැනක් තියෙනවා. ඒ මොකක්ද? රාජ්‍ය. රජෙකුට මානසික වැටෙන්න බෑ මොන ප්‍රශ්නාවක්. රජ කෙනෙක් විතරක් නෙවෙයි, ඕනම තැනක නායකත්වයක් දරන කෙනෙක් නායකත්වය තුල ඇති කරගත යුතු ලක්ෂණයක් තමයි අන් අය වගේ මානසිකව වැටෙන්න බෑ ප්‍රශ්නවලදී.
අභියෝග දරාගන්න අභියෝග ජයගන්න පුළුවන් ශක්තියක් හිත තුළ තියාගන්නම ඕන. වැටෙන්ඩ බෑ මානසිකව. දුර්වල වෙන්ඩ බෑ. එතකොට මුණ්ඩ රජතුමා දැන් දුර්වල වෙලා. අමාත්‍යතුමා කල්පනා කරනවා මේ විදියට ගියොත් රජත් ඉවරයි. රජා රාජ්‍යත්වයට පත්වෙලා ඉන්න මේ රාජ්‍යත් ඉවරයි. ඒ නිසා මේ විදියට රජතුමා ඕන කියන දේවල් කරලා දෙන්න බෑ. රජතුමාගේ හිතහදන ශෝකය නැමැති උල ගලවා හරින්න කටයුතු කරන්න ඕන. බලන්න ඒ අමාත්‍යවරයා කල්යාණ මිත්‍රය නෙවෙයිද? දැන් අපට එහෙම අයනේ ඉන්න ඕන නේ. අපේ රජවරුන්ටත් අන්න ඒ වගේ අමාත්‍යවරු තමයි ඉන්න ඕන. එහෙම හිටියනම් කවදාකවත් වරදින්නේ නැහැ. මේ අමාත්‍යතුමා මොකද කරන්නේ? මේ විදියට ගියොත් රජතුමා මානසිකව වැටෙනවා. ඒක රාජ්‍යයටම බලපානවා. මේ මනසින් වැටුණු රජතුමාගේ හිත හදන්න භික්ෂූන් වහන්සේලා ලවා අනුශාසනාවක් කරවන්න ඕන. අමාත්‍යතුමා මොකද කළේ? රජතුමා වෙක්කරගෙන යනවා භික්ෂූන් වහන්සේ නමක් ළඟට. ඒ භික්ෂූන් වහන්සේ මුණ්ඩ රජතුමාට ධර්මය දේශනා කරනවා. මහරජ දැන් අඬනවා, වැළපෙනවා, පපුවේ අත් ගහ ගන්නවා. කන්නේ නැහැ, නිදියන්නේ නැහැ. රාජකාරී කටයුතු පැත්තකට දාලා ඔය විදියට ඔය ශෝකය හිතේ තියාගෙන පැහෙන්න මොකද වෙන්නේ? තමන්ට හතුරුකම් කරපු හතුරෙක් ඉන්නවා නම් ඒ හතුරා සතුටු වෙනවා. හතුරා සතුටු වෙනවා. මිතුරෙක් ඉන්නවා නම් ඔබට ප්‍රිය කරපු ඒ මිතුරෝ දුක් වෙනවා. ඒ නිසා හතුරෝ සතුටු කරන, මිතුරෝ දුකට පත් කරවන, ඔබටත් හානිය පිණිස හේතු වන ඔය ශෝකය අයින් කරන්න. මිනිස්සු අකමැති දේවල් බොහෝමයකට මුහුණ දෙන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා. මිනිස්සු කැමති නෑ වයසට යන්න. නමුත් යන්න වෙනවා. මිනිස්සු කැමති නෑ ලෙඩ වෙන්න. නමුත් ලෙඩ වෙන්න වෙනවා. මිනිස්සු කැමති නෑ මැරෙන්න. නමුත් මැරෙන්න වෙනවා. ඒ ගැන හිතන්න. බලන්න අර භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනාවට දෙසවන් යොමු කළ නිසා රජතුමාගේ මනස ගොඩනගන්න පුළුවන් වුණාද නැද්ද? ගොඩනගන්න පුළුවන් වුණා. එහෙනම් ශෝක කරන තැන ශෝක නොකර ඉන්න සත්පුරුෂ ශාස්ත්‍රය බලපානවද නැද්ද? බලපානවා. ඔබේ ජීවිතෙත් ඕන තරම් නිදර්ශන ඇති. ඕන තරම් නිදසුන් නැති. ඒව ගැන මේ වෙලාවේදී සිහිපත් කරගන්න. ඊළඟට දෙවියන් ප්‍රකාශ කරනවා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝති නපාපියෝ. යම් කිසි කෙනෙක් සත්පුරුෂයෝ ආශ්‍රය කරනවා නම්, කල්යාණ ගුණ ඇති උදවිය ආශ්‍රය කරනවා නම්, අන්න ඒ කෙනා ඥාති මජ්ජේ විරෝචති. තමන්ගේ ඥාතීන් අතරේ බබලන තැනටපත් වෙනවා. දැන් කල්යාණ මිත්‍රය ආශ්‍රය කරනවා නම්, ධර්මය ආශ්‍රය කරනවා නම්, ධර්ම මාර්ගය තුල ගමන් කරනවා නම් ඥාතීන් මැද ඒ කෙනා මොකද වෙන්නේ? බැබලෙනවා කියනවා. දැන් බලන්න පින්වත්නි, ඥාතීන් අතරේ පින්කම් කරන කෙනා බැබලෙන්නේ නැද්ද? සමහර ඥාති කියනවනේ අනේ අපි මෙයා නිසා පුදුම විදියට පන්සලට කිට්ටු වුණා, පින්කම් කරන්න ගියා, කටින් පින්කම් කළා, බණ අහන්න ගියානේ. දැන් එතකොට ඒ පින්කම් කරන සත්පුරුෂයා නිසා ඥාතීන් අතරේ කෙනා බැබලෙනවද නැද්ද? බැබලෙනවා. භික්ෂූන් වහන්සේ නමක් කියලා කියන්නේ ඥාතීන් මැද බබලන චරිතයක්. කොච්චර ඉන්නවද පින්වත්නි? අපේ පවුලේ හාමුදුරුවෝ නිසා අපි මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වුණා. ඥාතීන් මැද බබලන්න හේතුවක් කියලා මේ දෙවියෝ කියනවා. මොකක්ද? සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. ඊළඟට මේ දෙවියන් ප්‍රකාශ කරනවා සත්තා ගච්ඡanti සුග්ගතින්. සත්පුරුෂ ආශ්‍රයක් කරන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයා සුගතිගාමී වෙනවා. ඔබට දිව්‍ය ලෝකවල සුගතීන්වල සැප භුක්ති විඳිමින් වාසය කරනවා නම් වාසය කරන්න පුළුවන්කම ලැබෙන්නේ සත්පුරුෂ ආශ්‍රය නිසාමයි. බලන්න මේ බණ අහන්නේ සත්පුරුෂ ආශ්‍රය නිසා. පින්කමක්නේ සුගතිගාමී වෙන්න හේතුවක්. දානමය පින්කමක් කරනකොට සත්පුරුෂ ආශ්‍රය නිසා ඒ වගේ කටයුත්තකට එකතු වෙන්න හම්බෙන්නේ. ඒ නිසා ඔබට දිව්‍ය ලෝකවල සුගතියට යන්න පුළුවන්කම
ලැබෙනවා. ඒ නිසා සත්වයාට සුගතියට යන්න හේතු වන කාරණාවක් නේ බුදුහාමුදුරුවනේ සත්පුරුෂ ආශ්‍රය කියලා දෙවියෝ ප්‍රකාශ කරනවා. ඒ වගේම දෙවියන් අවසානට පෙන්නනවා සත්තා තිට්ඨන්ති සාතතං ඔය කල්යාණ මිත්‍රාශ්‍රය සත්පුරුෂ ආශ්‍රය නිසා බුදුහාමුදුරුවනේ සත්වයා බොහෝ කල් සුවසේ වාසය කරනවා ඉන්න තාක්කල්. දැන් මේ භවයේ වුණත් අපි සුවසේ ඉන්නවා නම් ඉන්නේ කවුරු නිසාද? සුවසේ ඉන්නවා නම් ඉන්නේ කවුරු නිසාද? සත්පුරුෂ ආශ්‍රයක් අපට තියෙන නිසා. දැන් බලන්නකො පෞකාරය ආශ්‍රය කරපු මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ? බයෙන් ඉන්න වෙන්නේ. පාතාලවලට සම්බන්ධ වුණාම කුඩු විකුණන්න සම්බන්ධ වුණාම මොකද වෙන්නේ? අපිට වගේ නිදහසකින් ඉන්න හම්බෙයිද? හැම වෙලාවෙම බයෙන් ඉන්නේ. කොයි වෙලාවෙ පණියෙත් දන්නේ නැහැ, කොහින් උස්සන් යයිද දන්නේ නැහැ නේ. මේ පාතාලේ කණ්ඩායම් වලට එහා පාතාලේ කණ්ඩායමෙන් වෙඩි තියන කොයි වෙලාවෙ වෙඩි කණ්ඩ වෙයිද දන්නේ. අවිගත්තු අවියෙම නැසෙති කිව්වනේ. පවිටු මිතුරු ආශ්‍රය කළොත් ඉන්න වෙන්නේ මහ පුදුම බයකින්. සල්ලි තිබ්බත් වැඩක් තියනවද පින්වත්නි මේ මහා බයක් කරගහගෙන ඉන්නවට වඩානේ. මොන කර්මයක්ද බලපුවාම. හැංගි වැරදි කර කෝ සහනයක්. දැන් බලන්නකෝ ඒ වගේ පෞකාරය ආශ්‍රය කරන්නේ නැති සත්පුරුෂය ආශ්‍රය කරන උදවිය පුදුම සැනසීමකින් ඉන්නවද නැද්ද? ඉන්නවා. පන්සල ආශ්‍රය කරන බණ ටික අහන පින්කම් වලට සම්බන්ධ වෙන ධර්මානුකූලව තමන්ගේ ජීවිකාව ගෙන යන හොර වැඩ නැති මැර වැඩ නැති නරක මිනිස්සු ඇසුරු නොකරන උදවිය බොහොම සුවසේ බොහෝ කාලයක් වාසය කරනවා. පෞගිය දවස්වල අපට පැහැදිලිනේ බලන්න තරුණයෝ හිරේ අරගෙන යනවා හිරේට. මත් කුඩු විකුණලා පාතාල වලට සම්බන්ධ වෙලා තරුණ ජීවිත ටික හිරගෙට හිර වෙනවද නැද්ද? හිර වෙනවා. බලන්න පින්වත්නි සුවසේ වාසය කිරීමක්ද? දිවි තියෙන තුරා දුක තමයි. ඉතින් සුවසේ වාසය කරන්න පුළුවන්කම ලැබෙනවානේ මේ සත්පුරුෂ ආශ්‍රය නිසා කියලා මේ දෙවියෝ ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ගේ අදහස් සියල්ලම අනුමත කළා. දැන් මොනවද? සත්පුරුෂයෝ ආශ්‍රය කරපු කෙනා පවෙන් වැළකීලා ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ වගේම ශෝක කරන තැන ශෝක නොකර හිටගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කෙනාට ප්‍රඥාව පෝෂණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කෙනා ඥාති සමූහය අතරේ බබලන තැනට පත් වෙනවා. ඒ කෙනා සුගතියේ උපදින තැනට යොමු වෙනවා. ඒ කෙනා වාසය කරන තාක්කල් සුවසේ වාසය කරනවා. මේ අදහස් දෙවියෝ බුදුහාමුදුරන්ට ප්‍රකාශ කළාම බුදුහාමුදුරුවෝ තවත් අදහසක් මෙයට එකතු කළා. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුංචති. ඔන්න බලන්න. ඔන්න බුදුහාමුදුරුවෝ අර දෙවියන්ගේ අදහසට මේක එකතු කළා. සත්පුරුෂ ආශ්‍රය නිසා දෙවියෝ ඔය ටික විතරක් නෙවෙයි. සබ්බ දුක්ඛා පමුංචති. මේ සංසාර ගමන තුල තිබෙන සියලුම දුක් සබ්බ දුක්ඛා සියලුම දුක් වලින් නිදහස් වෙන්න නිවන සලසා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රය බොහෝම වැදගත්. කලන මිතුරු ඇසුර බොහෝම වැදගත්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ලං කරන්න බැරි කාරණා කීපයක්. ඒ තමයි අහස පොළව කවදාකවත් ලං කරන්න බෑ. මොහොතේ එතරයි මෙතරයි කවදාකවත් ලං කරන්න බෑ. හිරු නැගෙන තැනයි බහින තැනයි කවදාකවත් ලං කරන්න බෑ. සත්පුරුෂයා සහ අසත්පුරුෂයා කවදාකවත් ලං කරන්න බෑ. ඒ නිසා ඔබ සත්පුරුෂ වෙන්න, අන් අයට සත්පුරුෂ ධර්මය දායාද කරන්න, කල්යාණ මිත්‍රෙක් වෙන්න, ඔබ කලන මිතුරන් ආශ්‍රය කරන්න. කල්යාණ මිත්‍රත්වයේ මතයි ඔබේ දියුණුව තීරණය වෙන්නේ. ආශ්‍රය දියුණුවටත් පරිහානියටත් බලපාන ප්‍රධාන සාධකයක්. පරිහානියට පත්වෙන්න හේතුවක් නරක නපුරු පහත් අය ඇසුරු කිරීම. දියුණුවට ප්‍රධාන සාධකයක් හොඳ තමන්ට වඩා දැනුමෙන් ගුණයෙන් පැවැත්මෙන් සංවර ගති ලක්ෂණ ඇති උදවි ආශ්‍රය කිරීම. ඒ නිසා දියුණු වෙන්න කැමති නම්, ඉහළට යන්න කැමති නම්, සුගතියට යන්න කැමති නම්
ඔළුව කෙලින් තියාගෙන හිට ගන්න කැමති නම් නිවන සලසා ගන්න කැමති නම් සත්පුරුෂයාම ආශ්‍රය කරන්න. එය ප්‍රධාන කාරණාවක් ප්‍රබල සාධකයක්. ඒ නිසයි අපි නිරතුරුවම පින්කම් කර කර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. නිවන් දක්නා ජාති දක්වා අසත්පුරුෂ පෞකාර මිනිස්සු නම් මට ආශ්‍රය කරන්න ලැබෙන්න එපා. බාලයෝ අඥානයෝ නම් ඇසුරට එන්නවත් එපා. කල්යාණ ගුණ ඇති සත්පුරුෂයන්ගේ ඇසුරම මට ලැබේවා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න කියන්නේ ඒකයි. ඒ නිසා ඔබට කලන මිතුරු ඇසුර වඩා ලැබේවා. ගමන සුවපත් කරගන්න ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසගන්න මේ උතුම් සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ සිව සූත්‍ර දේශනාව හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් සජීවී සූත්‍ර ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන පාලිත ජයසේකර මැතිතුමන් දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා. මීට වසර 7කට පමණ පෙර මිය පරලෝ සැපත් පියසීලී ජයසේකර ගුරු මෑණියන් සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම ඊ.ඩී. ජයවර්ධන පියතුමන් විමලාවතී ජයවර්ධන මෑණියන් සිහිපත් කරගෙන පින් දෙන්න. පීරිස් එදිරිවීර ජයසේකර පියාණන් එවැගේම නන්දාවතී ජයසේකර මෑණියන් ඩී.එම්. දලුවත්ත සීයා ආර්.පී. නොන්නුහාමි මිත්තනිය ඇතුළු කොට ඇති නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙත්නම් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඔබට අපට ධර්මයේ දේශනා කරන්න ධර්ම ශ්‍රවණය කරන්න බෞද්ධ ආමාත්‍ය ජාලයේ ලොවට විවෘත කළ අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරුවන ජාතික වීරයෝ යුද බිමේ මියගිය අපේ වීරෝදාර රණවිරු සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා වසංගත රෝගී තත්ත්ව නිසා මියගිය යම්තා පිරිස් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන්ව සසරින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුදු සසුන යෙහෙන් රකීවා. ධර්මදේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන පාලිත ජයසේකර මැතිතුමන් දරුවන් මුණුපුරු මිනිපිරියන් සියලු දෙනාටම පින්කමට සහසම්බන්ධ වෙච්ච උදව් උපකාර කළ මේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තරුණ අයගේ වැඩිහිටියගේ රැකී ආරක්ෂා කටයුතු වගේම කාගේ තාධ්‍යාත්මික කටයුතු දියුණු කරගන්න තුන්රුවනේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ලැබේවා. බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති ධූරය ඔබවන බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුව ඇතුළු කොට ඇති ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරුවනටත් බෞද්ධ කාර්ය මණ්ඩලයටත් රට කරවන නායකයන්ටත් වසංගත රෝගී තත්වයන් ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට ඔබව අපව රකින ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට ලෙඩ වෙච්ච ඇත්තන්ට රටවැසි ලෝවැසි ධර්ම ශ්‍රවණය කළ නොකළ සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායික සුවය වේවා මානසික සුවය වේවා දෙවියෝ තුතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
බලාපොරොත්තු වෙච්ච පින්කම් ඉතාම හොඳින් සම්පූර්ණ කළා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලයෙන් අපි කාටත් සසර දුකින් එතර වෙලා ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගන්න හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සදහවතුනේ මේ වස්සාන සමය තුළ බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබේ සිත් සතන් ධර්මයෙන් සුවපත් කරන්නට සංනිවේදනය කරන සජීවී සූත්‍ර සදහම් දෙසුමේ අද දවසේ දේශනාව මෙලෙසින් නිභාවට පත්වන්නේ. සංයුක්ත නිකායේ සිව සූත්‍රය පාදක කරගනිමින් අද මෙයතුම් වූ දේශනාව පවත්වන්නට යෙදුන පින්වත් ස්වාමින් වහන්සේ මහරගම සිරි වචනඥානතර ආයතනයේ ධර්මාචාර්ය ජනවිජය පදනමේ ගරු උපසභාපති අභිධර්මාචාර්ය පූජනීය අවසරයි ගල්කිස්සේ සෝමානන්ද පින්වත් ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ලෝක ශාසනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යය දෙදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා පින්වත් ස්වාමින් වහන්සේත් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ සියලු කුසල් දහම් හේතු වේවා වාසනාව වේවා පාරමිතා ධර්මයක්ම වෙත්වා යනුවෙන් අපි හැමදෙනාම දොහොත් මුදුනත් මැද සාදු නදින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සේ පුණ්‍යකාමී දායකත්වයේ එකතු කළ මේ පින්වත් හැමදෙනාම මේ මොහොතේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෙසා පරිස්කාර පූජාවන් සිදු කරන මොහොත. අසදැහැවත්නි, අද මේ උතුම් වූ දේශනාවට සිය පින්බර පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරන්නට යෙදුනා පාලිත ජයසේකර මහතා, එතුමන්ගේ දරුවන් දරු මුණුපුරම් ප්‍රධාන මේ පින්වත් හැමදෙනාම ඒ හැමදෙනාටමත් උතුම් වූ ධර්මාබෝධයේ පිණසම මේ ධර්මානුශාසනාව මහෝපකාරී වේවායි ප්‍රාර්ථනාවෙන් අද දවසේදී බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබේ හිත සුව පිණිස සංනිවේදනය කරන්නට යෙදුන සජීවී සූත්‍ර දේශනාව මෙලෙසින් නිමාවට පත්වන්නේ නිෂ්පාදනකාරයට එක්කෝ හැමදෙනාටත් ස්තුතිවන්ත වෙමින් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සුපින්වත් ඔබ හැමදෙනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ පෙළෙන් සියලු යහපතම උදා වේවා. සම්මා සම්බුදු සරණයි.